සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. ඉස්සලනට එකක් රස්නේ දැන් සීතලයි මේ දවස්වල රස්නේ වැඩි නේද? කොයි අතට හුළඟ හමාවෙද කියන්න බෑ. හුළඟ හමනවද නැද්ද කියන්න බෑ. එක තැනද හුළඟ තියෙන්නේ දාඩිය වැඩි කඳුළු වැඩි ඒ නිසා නිශ්චිත මොහොතක වායුගෝලයේ උෂ්ණත්වය වෙනසක් වෙනවා නම් ආර්ද්‍රතාවයේ වෙනසක් වෙනවා නම් පීඩනයේ වෙනසක් වෙනවා නම් හුළඟ සහ හුළං හමන වේගය දිශාව මේවායි වෙනසක් වෙනවා නම් ඒක දවසක් දෙකක් තුනක් තියෙනවා නම් ඒක කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක්. ඔය විදිහට අවුරුදු ගාණක් තියෙනවනම් සමහරවිට අවුරුදු 20ක් 25ක් 30ක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒක දේශගුණ තත්ත්වයේ වෙනස් වීමක්. කාලගුණයයි දේශගුණයයි කියන්නේ තේරුම් දෙකක් දෙන වචන දෙකක්. කාලගුණය කියලා කියන්නේ යම් නිශ්චිත මොහොතක සමහරවිට දවසක් දෙකක් සතියක් වෙන්න පුළුවන්. හැබැයි දේශගුණේ දීර්ඝ කාලයක්. ඒ නිසා තමයි ලංකාවේ දේශගුණික කලාප වෙන් කරන්නේ තෙත් කලාපය, ශුෂ්ක කලාපය, වියලි කලාපය විදිහට අවුරුදු ගානක කාලගුණ වෙනස් වීම ගැන දත්ත අනුව තීරණය කළා. අද ලෝක කාලගුණ විද්‍යා දිනය. මාර්තු මාසයේ 23 වනදා ලෝක කාලගුණ විද්‍යා දිනය. හේතුව තමයි 1951 අවුරුද්දේ පිහිටවනවා ලෝක කාලගුණ විද්‍යා සංගමය එක්සත් ජාතීන්ට අනුබද්ධිතව. ඒ අනුව ලෝක කාලගුණ විද්‍යා සංගමය පිහිටවන 1951 අවුරුද්දේ අද වගේ දවසක ඒ කියන්නේ මාර්තු මාසයේ 23 වනදාවක එනිසා අද දවස ලෝක කාලගුණ විද්‍යා දිනය විදියට සැලකෙනවා ඒ දැනුවත් කිරීම සඳහා. ලෝක දින නම් කරන්නේ දැනුවත් කිරීම සඳහා. දැනුවත් වෙන්න තමයි පත්තර බලන්නේ. පත්තර බලද්දිත් කාලගුණික වෙනස් වීම වගේ මේ මොහොතේ රටේ ආතතිය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ආතතිය වැඩි වෙලාද නැද්ද කියන එක පෙනේ. පේන්න දෙයක් නැහැ, දැනෙනවා. මෙන්න ප්‍රධාන සිරස්තල. අද සිංහල මාධ්‍යයෙන් පළවෙන පුවත්පත්වල නම් එකම කතාව ලංසාගේ කතාව. රාජ්‍ය අමාත්‍ය ලංසා ඊයේ ඉල්ලා අස්වීම තමයි අද ජාතික පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තලේ බවට පත් වෙන්නේ. ඩයනා උදයංගනී වාර්තා කරන්නේ ලංකාදීපයට ජනදුක ඉවසනු බැරුව අස්ුණා ලංසාගෙන් ජනපතිට ලිපියක්. ඒ ලංකාදීපයේ සිරස්තලය ඊළඟට හේමන්ත රන්දුණු වාර්තා කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ජනතාව දුකේ වැටී සිටියේදී තවත් අහක බලාගෙන ඉන්න බෑ. රාජ්‍යමති ධූරයෙන් ලාංසා අස්වෙයි. ඒ තමයි දිවයිනේ ප්‍රධාන සිරස්තලය. උදේජී වේකනායක වාර්තා කරනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලාංසා අස්වෙන්න හේතුව ජොනි. රටේ ප්‍රශ්නත් බලපාලලු මේ අද උදේජී වේකනායක වාර්තා කරන අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ජනපති සාකච්ඡාවකට කැඳවයි කියලායි වාර්තා කරන්නේ. රාජ්‍යමති ධූරයෙන් ඉවත් වූ නිමල් ලාංසා මන්ත්‍රීවරයාට සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ දෙනුම් දී තිබෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ග්‍රාම්‍ය මාර්ග හා අවශේෂ යටිතල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වා නිමල් ලාංසා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ඊයේ උදෑසන ලිපියක් යොමු කරන ලදී. එම ලිපිය ලැබීමෙන් පසුව මන්ත්‍රීවරයාට කතා කළ ජනාධිපතිවරයා තොරතුරු විමසා තිබේ. කෙසේ වෙතත් නිමල් ලාංසා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට බලපෑ ආසන්නතම හේතුව වී ඇත්තේ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉත්තෑපාන සහ හොරවෙල යා කරමින් බෙන්තර ගඟ හරහා ඉදිකරන පාලම සහ මාදු ගඟ හරහා ඉදිකර තිබෙන පාලමට මුල්කල් තැබීමේ සිද්ධියක්. මේ මුල්කල් තැබීමේ සිද්ධිය ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මේ පාලම් දිත්වයේ ඉදි කළා තියෙනවා. ඒක තමන්ගේ විෂය පර්තයට අයිති එකක්. අඩුතරමින් තමන්ට උත්සවයට ආරාධනා කරන්නවත් කටයුතු කළේ නැහැ. ඒ නිසා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ නිමල් ලාංසා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේද සඳහන් වන්නේ අමාත්‍යාංශයේ වගකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදු ප්‍රධාන ගැටලු තවදුරටත් එලෙසින්ම පවතින බව. මොකද මන්ත්‍රීවරයා පහුගිය පෙබරවාරි 22 වෙනිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. ඒ කාරණා සියල්ල පදනම් කරගෙන මේ තීරණය ගත්ත කියලයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. මව්බිමේ ජේටි සිල්ව වාර්තා කරනවා ඒ සිරස්තලය කළු පසුබිමේ ජනපතිට ලියා ලංසා ගෙදරයයි කියන සිරස්තලය වාර්තා කරන්නේ හෘද සාක්ෂියට එකඟව තවදුරටත් බලන්න ඉන්න බැරි නිසා ජනපතිට ලියා ලාංසා ගෙදරයි ඒ මව්බිම් පුවත්පතේ එක සිරස්තලයක්. කීර්ති මිනිස් වාර්තා කරනවා අනිත් සිරස්තලය ඒත් එක්කම වාර්තා කරන හොරට ගහනවා රට සල්ලි මෙරට සල්ලි ඩ්‍රයිවිං ලයිසන්ස් CR අධ්‍යාපන සහතික ඊට පස්සේ ලොතරැයි ටිකට් ඉන්ෂුරන්ස් ආදායම් බලපත්‍ර හොරට ගහන ලංකාවේ ලොකුම හොර මුද්‍රණාලය CIDN වතරයි කීර්ති මෙන්ඩිස්ගේ වාර්තාවක් මේ.
ඒ අනුව කීර්ති මිනිස් වාර්තා කරන ජාතික හැඳුනුම්පත්, රේදුරු බලපත්‍ර, මෝටර රථ ලියාපදිංචි කිරීමේ සහතික, එක්දින සේවයෙන් දෙන එක, වන් ඩේ සර්විස් එකෙන් දෙන එක, ඊළඟට වාහන ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පත්‍ර, පොලිස් සහතික, සාමාන්‍ය පෙළ උසස් පෙළ සහතික, ලොතරැයි ටිකට් පත් ඇතුළු විවිධ මුදල් නෝට්ටු මේ විදිහට මුද්‍රණය කළා දිවෙන පුරා බෙදා හැරින මහා පරිමාණයේ ව්‍යාජ මුද්‍රණාලයක් රාගම බටුවත්ත ප්‍රදේශයේදී වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ටාසිය ඊයේ සමත්ව තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් උපාය දූතයෙක් විදිහට රුපියල් 4000ක් ගෙවල ජාතික හැඳුනුම්පතක් සකස් කර ගැනීමට යන මුවාවෙන් කරපු වැටලීමකින් සැකකාර පුද්ගලයා රාගම බටුවත්ත නිවසේ මේ මුද්‍රණය කටයුතු තනිව පවත්වාගෙන ගොස් ඇති අතර ගෙදරට කිසිදු පිටස්තරයෙක් රැගෙන ගිහිල්ලා නැහැ, රැගෙන යන්නේ නැහැ. මෙවන් සහතිකපත් මුදල් නෝට්ටු අවශ්‍ය නම් ඔහු හා සම්බන්ධ තැරැව්කරුවන් මාර්ගයෙන් විස්සර හාචාරු පලවාගෙන ඒවා රාගම නිවසේදී සකස් කරලා අදාළ පුද්ගලයන්ට විකුණනවා කියලා තමයි වාර්තා කරන්නේ. ලංකාවේ ලොකුම හොර මුද්‍රණාලය කියලා කියන්නේ ඒ මෙතෙක් වාර්තා වෙනවා. ඊළඟට අද ආලෝක කසුරාරච්චි වාර්තා කරනවා සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ආමි ප්‍රොටෙක්ෂන් ෆොර් ෆියුල් ස්ටේෂන්ස් ඉන්ධන පිරුම් හල් සඳහා යුද හමුදා ආරක්ෂාව ලැබෙනවා වාර්තා කරන්නේ ආලෝක කසුරාරච්චි ප්‍රධාන සිරස්තලය සිලොන් ටුඩේ පුවත්පතේ soldiers will not wield firearms හැබැයි මෙහෙම ආරක්ෂාව යදුවා වුණාට හමුදා සමාජිකයන් අවි අත දරන්නේ නැහැ, අවි මෙහෙවන්නේ නැහැ, අවි අත දරන්නේ නැහැ, අවි මෙහෙවන්නේ නැහැ. will supervise fuel distribution, won't control crowd. ඉන්ධන බෙදාහැරීම පමණයි පාලනය කරන්න, එහෙම නැත්නම් ඒක විධිමත් කිරීම සඳහා විතරයි මෙදිහත් වෙන්නේ. ඒ නැතුව පිරිස් පාලනය කිරීම සඳහා එහෙම නැත්නම් සෙනග ආම්බාම් කරන්න හමුදාව යොදාගන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරනවා. At least 2 army personnel will be deployed at every fuel stations. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කරනවා අඩුතරමින් හමුදා නිලධාරීන් හමුදා සමාජිකයන් දෙදෙනෙක්වත් එක ෂෙඩ් එකකට මේ විදිහට අනුයුක්ත කරනවා කියලා. හැබැයි ඔවුන් පිරිස් පාලනය කරන්න සෙනග ආම්බාම් කරන්න නෙවෙයි, විධිමත් පරිදි ඉන්ධන බෙදාහැරීම සඳහා තමයි මේ හමුදා සමාජිකයන් යොදවන්නේ. ඒ වගේම ගෑස් පිළිබඳ සොයා බැලීම සඳහා ගෑස් වලට මොකද වෙන්නේ කියලා හොයා බලන්න පොලිසිය වෙනම බුද්ධි ඒකකයක් යොදා තිබෙන බව අද අරුණ පුවත්පත වාර්තා කරලා තිබුණා. පොලිසිය යොදවනවා ගෑස් වලට මොකද වෙන්නේ කියලා, ගෑස් වාෂ්ප වෙනවා ඉක්මනින්ම ඒක ගැන හොයන්න. අනිත් පැත්තෙන් හමුදා ආරක්ෂාව එහෙම නැත්නම් හමුදාව යොදවනවා ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන විධිමත්ව බෙදා හැරීමේ කටයුතු සඳහා. උපරිමේ ලීටර් 20යි දෙන්නේ කියලා තීන්දුවකට අවිල්ලා තියෙනවා එකඟතාවකට. එහෙම නැත්නම් බලශක්ති අමාත්‍යාංශය උපදෙස් දීලා තියෙනවා ෂෙඩ් වලට උපරිමේ ලීටර් 20යි දෙන්නේ කියලා. බූලියක් ගෙනිච්චත් එහෙම නැත්නම් තමන්ගේ වාහනයකට උනත් උපරිමේ ලීටර් 20යි දෙන්නේ කියලා වාර්තා කරනවා. ජල විදුලි විල්පත් වැඩි කරන්නේ නැහැ. සමල් මෙලි ප්‍රේශාන්ති වාර්තා කරනවා විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදු නොවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි ඇමති රමේෂ් පතිරණ මහත්මයා ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දෙනදීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියා. ඒ අනුව පෙරේදා තිබිච්ච කැබිනට් සාකච්ඡාවේදී විදුලි බිල වැඩි කරන්න, ලයිට් බිල වැඩි කරන්න කතාවක් උනේ නැහැ කියලා වාර්තා කරද්දී ඊයේ ලෝක ජල දිනයේනේ ලෝක ජල දින සැමරුම පැවැත්වුණා ජනාධිපතිතුමාගේ සහ ග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී ඊයේ සවස පැවැත්වුණා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මෙතෙක් මුහුණ දුන් පානීය ජලය සඳහා මුහුදු ජලය මිශ්‍ර වීමේ ගැටලුවට විසඳුම් දෙමින් කළුතර අගලවත්ත හා මතුගම ජල යෝජනා ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ ජනතා ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා අතින් ඊයේ සිදු වුණා. මේ බව වාර්තා කරනවා අරුණ පුවත්පත ඡායාරූප අතරේ. ප්‍රධාන සිරස්වල එක්කමුණත් ඒක වාර්තා කර සිටියේ ඊයේ සිද්ධ වෙච්ච කටයුත්තක් නිසා. විශේෂයෙන්ම අපි සෑහෙන වාර්තා කළා කළුතර කළු ගඟ අවට ඉන්න ජනතාවටත් ලුණු වතුර තමයි බොන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම පායන කාලෙදී වතුර නැහැ. ඒකට ඊයේ විසඳුම් ලැබුණා කියලායි අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලය මේ ලංකාවට මුහුදේ බලය ඉන්දියාවට ප්‍රශ්නාර්ථයක කියන්නේ ද කියන එක තමයි. ලංකාවේ සම්පූර්ණ ආරක්ෂාව ඉන්දියාවට විකුණා අවසන් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුකරන් ප්‍රකාශය. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ශ්‍රී ලංකාවේ සාමුද්‍රීය අනන්‍ය ආර්ථික කලාපයේ සහ ගුවන් කලාප ආවේක්ෂණයට හා පිරික්සුමට ඩෝනිය යානාවක් යොදවන්න, ටොන් 4000කින් යුත් පාවෙන තටාකාංගනයක් නාවික හමුදාවට ලබා දෙන්න, සාමුද්‍රීය බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් නාවික හමුදා මූලස්ථානය තුළ ඇති කරන්න,
පේදරතුරුව පේසාලේ ගුරුනගර බලපිටිය ඇතුළු දිවර වරාය සංවර්ධනයටත් ඉන්දිය සහාය ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහාත් ඉන්දිය රජයේ මූල්‍ය පහසුකම් ලැබෙනවා. ඒ අනුව මේක ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් කියලා තමයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටින්නේ. ඔය තමයි ප්‍රධාන සිරස්සල. අතුරු සිරස්සල අතරේ පතුරු ගහපු සමහර කතාවක් තියෙනවා. කොහොමුණත් තොරතුරු හොයන්න කැමති ඔබ රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ලංකාව හොඳ රටක් ඒත් පහසුකම් නැහැ. ජර්මන් කතක් පෙට්‍රල් ගහන්න බෝතලය අතේ තියාගෙන රට වටේ යයි කියලා ඡායාරූපයක් එක ලංකාදීපයේ වාර්තා කරනවා. සමහර විට මේ පෙට්‍රල් හොයාගෙන යන්නේ තමන්ගේ ස්කූටියට එහෙම නැත්නම් ස්කූටියක් හය කරගෙන එහෙම ගමන් බිමන් යන්න සමහර සංචාරකයෝ පෙළඹෙලා ඉන්නවනේ. ඒ නිසා වෙන්නේ නැති නැත්නම් මොකටද පෙට්‍රල් උස්සගෙන යන්නේ? පෙට්‍රල් හොයාගෙන යන්නේ. ලංකාව හොඳ රටක් ඒත් පහසුකම් නැහැ. ජර්මන් කතා පෙට්‍රල් ගන්න බෝතලේ අතේ තියාගෙන රට වටේ යයි කියලා කියනවා. මේවා සමාජ මාධ්‍යවල එහෙම නැත්නම් මේවා ජාත්‍යන්තරයේ එහෙම පළවෙන්න ගියාන් පස්සේ ඒක රටට හොඳ නැති බවත් මතක් කරන්න ඕනේ. තෙල් ගෑස් විදුලි අර්බුදය ලබන සතියේ වන විට විසඳෙයි කියන විශ්වාසය තහවුරු කර තිබෙනවා. ඇමති බැසිල් කැබිනට් රැස්වීමේදී දන්වයි. වාර්තා කරන්නේ අද ලංකාදීපයට අජන්ත කුමාර අගලකට. රට පුරා පවතින ඉන්ධන ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතියේ වන විට විසඳනු ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා පෙරේදා රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දීලා තිබෙනවා. ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමතිවරයා එම මුදලින් ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කියලා තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ඇමරිකන් ඩොලර් කෝටි 150ක ණය මුදලක් ලැබී ඇති බව පවසන අමාත්‍යවරයා එම භාණ්ඩ ආනයනයටද මේ වන විට කටයුතු ආරම්භ කර බව සඳහන් කළා. මේ අතර ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබා දීමට මහ බැංකුව එකඟතාව පළ කර ඇතැයිද යනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීමේ කටයුතුද කඩිනමින් ආරම්භ කරන්න යයිද ඇමතිවරයා සඳහන් කර තිබෙනවා. ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමගම රටේ පවතින ගෑස් ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳනු ඇති බව තමයි අමාත්‍යවරයා පෙරේදා පැවතිච්ච කැබිනට් රැස්වීමේදී සඳහන් කළා තියෙන්නේ. ඒ අතරේ දවසකට ඩීසල් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8500ක් බෙදා හැරියා. හැබැයි ඒත් ඉල්ලුම වැඩි කියලා අමාත්‍ය ගාමිණී ලොකුගේ කරන ප්‍රකාශය වාර්තා කරනවා අද දිනමින පුවත්පත. බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ කරන ප්‍රකාශය ක්‍රිසන්ත විතාරණගේ වාර්තාවක් මේ. දවසට ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8500ක් බෙදා හැරියත් පවතින ඉල්ලුම සැපිරිය නොහැකි තත්වයකට පත්ව ඇතැයි බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ කියනවා. ඉන්ධන පිරවුම්හල් සඳහා වැඩි පෝලිමක් තියෙන්නේ බොහෝ දෙනෙක් වැඩි ප්‍රමාණයක් රැස් කරගන්න නිසා කියලායි සඳහන් කරන්නේ. ඒක අය දාරුණු පුවත්පතේතර වාර්තා කරන්නේ බූලි වලට එහෙම නැත්නම් උපරිමයේ දෙන්නේ ලීටර 20යි. ඩීසල් පෙට්‍රල් මොනවා වුණත් උපරිමයේ දෙන්නේ ලීටර 20යි. හදිස්සි සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කිසියම් සංචිතයක් පවත්වාගෙන යාම සඳහාත් ෂෙඩ් වලට අවසර දීලා තියෙනවා. ඒ වගේම කොළඹ වරායට පැමිණි තෙල් සහ ගෑස් නැව්වලට ගෙවින් කර අවසන් බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාණ සිල්වා කරන ප්‍රකාශය දිනමින පුවත්පත වාර්තා කරනවා. රන්මලී සොමසිරිගේ වාර්තාවක් මේ දිනමිනට කොළඹ වරායට පැමිණි තෙල් සහ ගෑස් නෞකා සඳහා නියමිත ගෙවීම් අවසන් කර ගොඩබැමී කටයුතු ආරම්භ ඇතැයි හාබර් මාස්ටර් කපිතාන් නිර්මාණ සිල්වා සඳහන් කරනවා. යනුව බර්මියුඩා නෞකාවෙන් මෙරටට ගෙන ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් මේ වන විට ගොඩබා අවසන් ඇති අතර ඊයේ පෙරවරු වන විට ඉතික් බොලිවා නෞකාවෙන් මෙරටට ගෙන තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් ගොඩබෑම ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටිනවා. මොකද නැත්තම් බලාගෙන හිටිය අවුරුද්දට ගෑස් නැති වෙයිද කියලා. ගෑස් ගැන කිව්වන් පස්සේ මීට අමතරව මරුටි නෞකාවෙනුත් මෙරටට ගෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් මේ වන විටත් ගොඩබාමින් පවතින බව හාබර් මාස්ටර්වරයා සඳහන් කරනවා. ගෑස් ගැන කිව්වයින් පස්සේ කිරි ඉතිරෙනකං ගෑස් මිල වැඩි කරන්නේ නැහැ කියලා ලිට්‍ර සමාගම කියනවා කියලා අද උදේජීවක නායක වාර්තා කරනවා. කිරි ඉතිරෙනතුරු වසරේ මේ වෙනකොට තෙල් සමාවෙන්න ගෑස් මිල වැඩි කරන්නේ නැහැ. කිරි ඉතිරෙනතුරු වසරේ ලිට්‍රෝ මිල වැඩි නොකෙරේ. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වනතුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම 22 වෙනිදා තීරණය කළා කියලා උදේජීවක නායක වාර්තා කරනවා. ලිට්‍රෝ ගෑස් එක අවුරුදු වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් මේ ගානටම හොයාගන්න පුළුවන්. හැබැයි හිඟය එහෙම නැත්නම් පෝලිං අවසන් වේවි. හේතුව තමයි නැව් දෙකක ගොඩබෑමේ කටයුතු මේ වෙන විට එකක් ඉවර වෙලා තියෙනවා. අනිත් එකේ ගොඩබෑමේ කටයුතු සිදු වෙනවා කියලායි කලින් වාර්තා කළේ. ජල විදුලි නිපැයුමත් අන්තිම අඩියේ පතුලටම බැහැලා ජලාශවල ජල මට්ටම පතුලට බැහැලා තියෙන නිසා ජලාශවල ජල මට්ටමත් එක්කම ජල විදුලි නිපැයුමත් පතුලටම බැහැලා කියලායි වාර්තා කරන්නේ අද රංජන් කස්සුරි.
මේ නිසා ජල විදුලි නිෂ්පාදනය මේ වන විට අවම වට්ටමකට පත්ව තිබෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට බැහැලා තියෙනවා. පිටාර මට්ටම ඉඳලා මීටර 13ක් විතර පහළට ගිහිල්ලා තියෙනවා. සමනල ජලාශයේ පිටාර මට්ටම ඉඳලා මීටර 23.4ක් පහළට බැහැලා තියෙනවා. කොත්මලේ ජලාශයේ ජල මට්ටම මීටර 24.1.6ක් මේ විදිහට පතුලටම බැහැලා ඒක නිසා විදුලි උත්පාදනයත් ජල විදුලි උත්පාදනයත් පතුලට බැහැලා කියලා තමයි ලංකාදීපේ වාර්තා කරලා සිටින්නේ. හැබැයි වැඩේ කියන්නේ වැස්සක් ආපු ගමන් මේ වතුර ටික තියාගන්න නැතුව ආයේ නිදහස් කරනවා. ඊළඟට මාසයක් හමාරක් පෑවුව ගමන් ජල විදුලිය සඳහා තියෙන දායකත්වය අඩු වෙනවා. ඊට පස්සේ කියනවා අත්‍යවශ්‍ය හදිසි මිලදී ගැනීම කරන්න ඕනේ. පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම කරන්න ඕනේ. කවුද මේවට උත්තර දෙන්න ඕනේ කියන ප්‍රශ්නය තියෙනවා. කොහොමුණත් අදත් පැය 5ක් විදුලිය කැපෙනවා කියලා ලංකාදීපේ මතක් කරනවා. අදත් පැය 5ක් විදුලිය කැපෙයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඊළඟට මිල වැඩිවීම ගැන කතා කරනවා. සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා අද අරුණට ප්ලේන්ටියක් රුපියල් 60යි දර කෑලි පහ රුපියල් 120යි. සාලි කුමාර ගුණසේකරගේ මේ වාර්තාව ප්ලේන්ටියක් 60යි දර කෑලි පහක් 120යි කියලා වාර්තා කරන්නේ. ඒ අනුව ගෑස් හිඟේ භූමි තෙල් හිඟේ හේතුවෙන් මෙලෙස දර සඳහා තිබෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මීට කලින් එවැනි දර මිටියක් රුපියල් 40යි 60යි වගේ මිලකට අලෙවි වුණේ අඩි 1.5ක් පමණ දිගති දර කැපලි 5ක 6ක මිටියක් රුපියල් 120කට නාගරික ප්‍රදේශවල අලෙවි කරනවා. සාමාන්‍ය වෙළඳ සැල්වල වගේම සුපිරි වෙළඳ සැල්වලත් දර මිටි මේ දිනවල අලෙවි කරනවා. එතකොට මේ දර මිටි බඳින්නේ කවුද? ගම්වල මිනිස්සු. එහෙන් බැලුවහම රුපියල් 60ට 40ට අලෙවි වෙච්ච එකට රුපියල් 120ක් ලැබෙනවා කියලා කියන්නේ එක්කෙනෙක්ගේ සාක්කුවට මුදල් ලැබෙනවා. අනිත් කෙනාගේ සාක්කුවෙන් මුදල් වැටෙනවා. එක්කෙනෙක්ගේ සාක්කුවෙන් මුදල් වැටෙනවා. අනිත් කෙනාගේ සාක්කුවට මුදල් ලැබෙනවා. ඕක තමයි ආර්ථිකය කියලා එහෙම හිත හදාගෙන ඉන්න අමාරුයි. ඒක තමයි හැබැයි ආර්ථිකය. ආනයනය තහනම් කළා වුණාට ආනයනික තහනම් කහ පිටකොටුවේ වැහි වැහැලා අපිට වැස්ස නැති වුණාට පිටකොටුවට කහ වැස්සක් තියෙනවා කහ ඕන තරම් තියෙනවා කියලායි වාර්තා කරන්නේ. සාලි කුමාර ගුණසේකරගේම වාර්තාවක් මේ කහ ආනයනයේ තහනමුවත් ඉන්දියාවේ සිට වියලි කහ ආනයනය කර පිටකොටුවේ වෙළඳ සැල්වල මහා පරිමාණයෙන් අලෙවි කරන බව අනාවරණ වී තිබෙනවා. මේ වෙළඳ සැල්වල වියලි කහ කිලෝවක් රුපියල් 250ක් පැන මිලකට අලෙවි කරනවා. හොර රහසේ ආනයනය කර මේ විදියට මහා පරිමාණයෙන් ගබඩා කරලා අලෙවි කරන මේ තොග පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දිනවල පැටලීම් කීපයක් සිදු කළා තියෙනවා. වෙළඳපොලේ කහමිල පාලනය කිරීමට උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝ ඒවා ආශ්‍රිත සංවර්ධනය කිරීම සඳහා අමු කහ කිලෝ එකක් රුපියල් 165 ගානේ මිලදී ගැනීමට තීරණය කළා තියෙනවා. එතකොට පිටකොටුවේ වියලි කහ කිලෝවක් රුපියල් 250 විකුණනවා කියලා තමයි සාලි කුමාර ගුණසේකර වාර්තා කරන්නේ. අමු කහ කිලෝ එකකුත් වෙළඳපොලේ සාමාන්‍ය දේශීය වශයෙන් විකිණෙන්නේ ඒ ගානට. එතකොට ඊට වඩා අඩුවෙන් කුණු කොල්ලට වෙළඳපොලේ කහ විකිණෙනවා. එහෙම විකිණෙන එක හේතුවක් තමයි සමහරවිට ප්‍රමිතියෙන් තොරවීම. ඒක ගෙදර හදාගත්ත එහෙම නැත්නම් ගෙදර කොටාගත්ත එහෙම නැත්නම් දේශීයව විශ්වසනීයත්වයෙන් ගන්න පුළුවන් කහ කුඩු ටිකක් හොද්දකට දැම්මයින් පස්සේ තියෙන සුවඳ සහ පැහැය මේක කල්පනා කරලා බලන්න. අර කඩෙන් ගේන නිකම් සාමාන්‍යයෙන් කියන්නේ පාන් පිටි වලට ඩයි ගාලා කියලානේ. ඒ වගේ කහවල තියෙනවද කියලා ඔළුව කහ වුණත් කල්පනා කරලා බලන්න වෙනවා. ඔය අතරේ අගමැතිතුමා ඇහුවලු මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඔළුව කහ හිටිය කතාවක් කියන්නේ ප්‍රශ්න මොනවදයි අගමැති හද්දි ආණ්ඩුවේ මන්ත්‍රීවරු සද්ද නැහැ. උදේජීවී ඒකනායක වාර්තා කරනවා අද අරුණ පුවත්පතේ මුල් පිටුවට මේ පුවත. ඒ අනුව ප්‍රශ්න මොනවාදයි අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමදී විමසූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් නිහඬව සිටමින් කිසිදු ප්‍රශ්නයක් ඊයේ ඉදිරිපත් නොකළ බව අනාවරණය වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට විමල් වීරවංශ උදේ ගම්මන්පිල වාසුදේව නානායක්කාර කියන ඇමතිවරුන් එක්ුණේ නැහැ. හිටපු ඇමතිවරුන් එක්ුණේ නැහැ. ආණ්ඩුවට සහයෝගය දක්වමින් වෙනම සන්ධානයක් ගොඩනගා ඇති දේශපාලන පක්ෂ 11 නියෝජිතයන් අතරින් අසංක නවරත්න, ශාන් විජේලාල් ද සිල්වා සහ නිර්මල් සිරිපාල් ද සිල්වා කියන මැති ඇමතිවරුන් පමණක් මේකට සහභාගී වුණා. හැබැයි ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න මොනවද කියලා අහද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ නිශ්ශබ්දව හිටියා කියලා උදේජීවී ඒකනායක වාර්තා කරනවා අරුණ පුවත්පතට. සමහරලාට ප්‍රශ්න ලොකුවට දකිනවා කොරහෙත් කිඹුල්ලු දකිනවා. හෙට අනිද්දාට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න වෙන්නේ වැලිපිල්ල කියලා සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංගමේ සඳහන් කරනවා. හෙට අනිද්දාට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න වෙන්නේත් වැලිපිල්ලේ. සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක කියයි කියලා අරුණ පුවත්පත වාර්තා කරද්දී
හැබැයි එහෙම අවුලක් නැහැ කියන එක තමයි අනිත් පැත්තෙන් වාර්තා කරන්නේ. චමින්ද සිල්වා වාර්තා කරනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට කඩදාසි හිඟ නැහැ. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කරන ප්‍රකාශය. එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ කඩදාසි හිඟයක් නැතයි විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහත්මයා දිවයිනට ඊයේ කියලා තියෙනවා. මොකද මේ වෙනකොට සමාජ මාධ්‍යවල එහෙමත් පළ වෙනවා O level තියන්න විදියක් නැහැ. ප්‍රශ්න පත්‍ර අච්චු ගහන්න කඩදාසි නැහැ කියලා. 2021 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වූ සාමාන්‍ය පෙළ විභාගයේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් කල් දමලා මේ අවුරුද්දේ මැයි මාසයේ 23 වෙනිදා පැවැත්වීමට කටයුතු කරනවා. පෙළ පොත් සම්බන්ධයෙන් යම් කතා බහක් ඇති වුණාට සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා යම් කඩදාසියක් පැවතියත් මේ වන විට ඒක මගහරවාගෙන අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවෙදී මුද්‍රණය කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙන බව සඳහන් කර සිටිනවා. හෙට අනිද්දාට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න වෙන්නේ බැලිපිල්ලේ කියලා කිව්වට නෑ සාමාන්‍ය පෙළ ඒ ආකාරයෙන් පවත්වනවා. ඒකට කඩදාසියගේ බලපෑමක් නැහැ කියලා වාර්තා කරන්නේ. ඔය සීයල ආච්චිලේ කාලේ කියන කතාවක් තමයි දෙවන ලෝක යුද්ධෙක් තියෙන කාලේ කඩදාසි හිඟයක් තිබුණා. ඊළඟට පෙළපොත් ඒවා හිඟයක් තිබුණා. එතකොට සමහරලාට කොපි පොත නැත්නම් අභ්‍යාස පොත ඒක මකලා ආයෙ ලිව්වා කියලා. නැවත ලිව්වා. ඒතරමට කඩදාසි හිඟයක් තිබුණා කියලා. ලෝකය කියන්නේ මේ කොවිඩ් වසංගතයේ දෙවන ලෝක යුද්ධයටත් වඩා ලෝකයේ ආපස්සට ගෙනිච්ච බව. රුපියල තවත් පිරිහිලා තියෙනවා. ඩොලරය 7.50කින් ඊයේත් ඉහළ ගියා කියලා ශාම්නුවන් ගණේවත් වාර්තා කරනවා. රුපියල තවත් පිරිහි ඩොලරය රුපියල් 7.50කින් නැගී. මේ අතර ශාම්නුවන් ගණේවත් දිවෙනට වාර්තා කරනවා IMF එකේ සහාය ගන්න වැඩපිළිවෙලක් සකස් කරනවා කියලා මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් කරන ප්‍රකාශය. රජයේ ගෙන ඇති තීරණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ සහ ලබා ගැනීම සඳහා දැන් වැඩපිළිවෙලක් සකස් කරගත යුතු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සඳහන් කළා කියලා අද දිවයින පුවත්පතට ශාම්නුවන් ගණේවත් වාර්තා කර සිටිනවා. ඒ අනුව IMF සම්බන්ධයෙන් සඳහන් කළාම ඒක සිදු කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සඳහා වන ඒකාබද්ධ මෙහෙයුමක් මගින් මේ දෙගොල්ලොම එකතු වෙලා මේ කරුණ කරන්න ඕනේ. ඒක ගැන පෙරේදා සාකච්ඡාවක් තිබුණ ආර්ථික කවුන්සිලේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දීලා තියෙන්නේ ලංකාව මේ මොහොතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුයි. හැබැයි ලංකාවට හිතකර වාසිදායක තත්ත්වයන් යටතේ මේ සඳහා සහයෝග ලබා ගත යුතුයි. විශේෂයෙන්ම උපදෙස් තාක්ෂණික උපදෙස් ආදී ලබා ගැනීම සඳහා සූදානම් වෙනවා කියලායි වාර්තා කරන්න දිවයින පුවත්පත. ඒ වගේම අද පුවත්පත කියනවා IMF යන්න කලින් රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ගෝලීය නීතිඥ සමාගමක සහාය ලබා ගැනීමට තීන්දුවක් ගෙන තිබෙන බව, තීරණයක් ගෙන පවතින බව, එහෙම නැත්නම් එහෙම සැකයක් පවතින බව, එහෙම විය හැකි බව IMF යන්න කලින් රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෝලීය නීතිඥ සමාගමක සහාය ලබා ගැනීමට නියමිත බව වාර්තා කරන්නේ අද පුවත්පත. සර්වපාක්ෂික සමුළුව අද 23 වනදා පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් 23 වනදා අද සර්වපාක්ෂික සමුළුව කැඳ වෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. හැබැයි සමුළුවට දෙමළ සංධානයක් යනවා, ශ්‍රී ලංකා මහජන පක්ෂයත් යනවා. අද ලංකාදීප පුවත්පතම වාර්තා කරනවා සමුළුවට දෙමළ සංධානයක් යනවා, ශ්‍රී ලංකා මහජන පක්ෂයත් යනවා. ඒ වුණාට සමගි ජන බලවේගයේ සහභාගී වෙන්නේ නැහැ. හවුල්කාර පක්ෂ 11න් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් කියලා අද මව්බිම් පුවත්පත මේ අතරේ වාර්තා කරනවා. හවුල්කාර පක්ෂ 11න් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ක්‍රිෂාන් පතිරාජ් ජයසූරිය වාර්තා කර සිටින්නේ. ඒ අනුව ආණ්ඩුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡාවක් තිබෙලා තිනවා. පක්ෂ 11 සමාජිකයන්ගේ මූලිකත්වයෙන්, එහෙම නැත්නම් නායකයන්ගේ මූලිකත්වයෙන්. මෙම සාකච්ඡාවෙන් අනතුරුව විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් කියලා තියෙනවා පාර්ලිමේන්තුවට එනවා 23 වෙනිදා පෙර සම්මත කළ පනතක රෙගුලාසි පැනවීමක්. එයින් ඇත්තටම සිදු වෙන්නේ අපේ රටේ ඉඩම් අයිතිය, ඒ කියන්නේ කෘෂි කර්මාන්තයට අයිති ප්‍රදේශවල ඉඩම් ගොවි ජනතාවගෙන් පැහැර හැරීම කියලා වාර්තා කරනවා. හැබැයි 23 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ අද දවසේ ජනතා විමුක්ති පෙරමුණත් සහභාගී වෙන්නේ නැහැ සර්වපාක්ෂික සමුළුවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉල්ලීමක් කළේ මේ සම්බන්ධයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා. ඒ අනුව ජනාධිපතිවරයා එකඟ වෙලා සර්වපාක්ෂික සමුළුව අද කැඳවනවා. ජාතික ජනබලය අද නුගේගොඩ වටලයි කියලා වාර්තා කරනවා. පක්ෂපාත නොබලා එන්න කියලා හඳුන්වති කරන ඉල්ලීම අනුරාධ හැරත් වාර්තා කරනවා. ඊළඟට අද ඇතුළු ජාතක පුවත්පත් බොහොමයක් වාර්තා කරනවා ජනපීඩක ආණ්ඩු පළවා හරිමු 74 වසරක ශාපය නිමා කරමු. 74 වසරක ශාපය කියලා කියන්නේ මේ නිදහසෙන් පස්සේ සමස්ත කාල සීමාව තමයි අවුරුදු 74ක් කියලා කියන්නේ. සමහර කණ්ඩායම් කියනවා අවුරුදු 74ක් තිස්සේ මේ ආණ්ඩු කරා වැඩේ අල කළා තියෙන්නේ. හරි. විසඳුම මොකද්ද?
ඒ සමහර කණ්ඩායම් කියන්නේ 74ක් කරා විසඳුම අපි. 74 ප්‍රශ්නයට විසඳුම අපි. 74 කරපු එකේ ප්‍රශ්නෙට එහෙම නැත්නම් මේ අවුරුදු 74 ප්‍රශ්නෙට විසඳුම අපි කියන එක තරම් තවත් මුලාවේ දැමීමක් තියෙනවද? ඒ අවුරුදු 74ක කියපු බොරුයි මේ බොරුවයි ඕනනම් තරාදී දෙක එක පැත්තක දාලා කිරන්න පුළුවන්. එහෙම කිරලා බැලුවාම දෙපැත්ත සමවර වෙන්න පුළුවන්. හේතුව අවුරුදු 74ක ගැටලු වලට බලපාන කාරණා සලකා බැලුවෙන් පස්සේ ඒක නව යටත් විජිතවාදය එහෙම නැත්නම් ලිබරල් වාදේ මේවයි ආවේනික ගැටලු තමයි මේ තියෙන්නේ. දූෂණය මේවා ලිබරල් වාදයේම අනික් පැති. ඒවා වෙනම කල්පනා කරලා බලන්න පුළුවන්. ඊළඟට ගත්තාම ජාතික ආර්ථිකයක් ගොඩනගන්න කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඔය වැඩිහිටියෝ එහෙම කියනවනේ 70 77 කාලෙදී නොබැදි විදේශ ප්‍රතිපත්තියක්. එහෙම නැත්නම් ජාතික ආර්ථිකය සවිමත් කරන්න එහෙම ශ්‍රීමාව බණ්ඩාරන කමිටිය කටයුතු කළා කියලා. හැබැයි ඒ අවස්ථාවන් වලදීත් අකුල් හෙළුවේ කවුද? කැරලි ගහලා. එහෙම බැලුවෙන් පස්සේ 74 කතාව ආයේ අමුතුවෙන් විග්‍රහ කරලා බලන්න වෙනවා. පොහොට්ටුවේ නායකයන් ජනපති අගමැති බිත්තියට හේතු කළා කියලා ක්‍රිෂාන් පතිරත් ජයසූරිය කරන ප්‍රකාශය වාර්තාව ඒ ඩිව් ගුණසේකර මහත්මයා කරන ප්‍රකාශය පොහොට්ටුවේ නායකයන් ජනපති අගමැති බිත්තියට හේතු කළා කියලා කරන ප්‍රකාශය වාර්තා කරනවා. 23 වනදා අද දවසේ පැවැත්වෙනවනේ සර්වපාක්ෂික සමුළුව. ඒ පිළිබඳව අපි කලිනුත් කිව්වා. ඒක ගැන ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්විච්ච කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් කරුණු හෙළිදරව් කෙරුණා. පිළිගත් විරුද්ධ පක්ෂයක් විදියට සර්වපාක්ෂික සමුළුවට ඇවිල්ලා තමන්ගේ අදහස් කියන්න. රජය විසින් හරිමග යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භුවා කියලා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරයා සඳහන් කර සිටියා. විරෝධතා කරන සමහරුන්ට අවශ්‍ය ගැටුමක් ඇති කරගන්න. විරෝධතා උද්ඝෝෂණ සඳහා ජනාධිපතිතුමා සම්පූර්ණ නිදහස දුන්නා. කදළු ගෑස්, බැටන් ප්‍රහාර මේ කිසිවක් නැහැ. ඒක නැහැ කියපු දවස් ඉඳලා ඕන්න වැඩි කළා තියෙනවා. ගැටුම් ඇති කරන විරෝධතා ඇති කරන සමහරුන්ට අවශ්‍ය කරන ගැටුමක් ඇති කරගන්න. එහෙම කරලා ඒවා සටන් පාට බවට පත් කරගන්න. රතුපස්වල එහෙම මොකද උනේ? මේවා අතීතයේ මතක් කරලා බලන්න කියලා නයනතරංග ගමගේගේ වාර්තාවෙන් පස්සේ හෙළිදරව් කරනවා හිතෙනවා. කොහොමුණත් ප්‍රශ්න එකනේ විවේචන තියෙනවා. හැබැයි විසඳුම් තියනවාද? විවේචන තියෙනවා වගේම විසඳුම් තියෙනවා නම් සමහරවිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. විවේචන වගේම විසඳුම් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා තමයි ඊයේ අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ. විසඳුමක් තියේද මේ යුද්ධයට යුක්‍රේනය සහ රුසියාව අතර ඇවිලෙන. යුක්‍රේනය සහ රුසියාව අතර ඇවිලෙන යුද්ධයට විසඳුමක් තියේද නැද්ද කියන එක පිළිබඳව හොයා බලන්න වෙනවා. එක පැත්තකින් ගත්තම මේ ආරම්භ වෙච්ච යුද්ධය මැයි මාසෙ විතර යනකන් දුවයි කියලායි වාර්තා වෙන්නේ. එහෙම නැත්නම් මැයි මාසෙ විතර වගේ වෙද්දි මේ දැඩි බව එහෙම තියෙයි. එයින් අදහස් වෙන්නේ නැහැ මැයි මාසෙන් පස්සේ මේ ගැටුම සම්පූර්ණයෙන්ම නිමා වෙනවා කියලා. සමහරට සිවිල් අරගලයක් ඇති වෙන්න පුළුවන්. තවදුරටත් යුක්‍රේනයට යුද ආධාර සපයන්නේ නැහැ කියලා කැනඩාව කියනවා. සෙලෙන්ස්කිගේ හඬට ලෝම නිහඬයි කියන සිරස්සලින් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. දසුන් රාජපක්ෂ තමයි මේ පුවත වාර්තා කරන්නේ. යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කි දිගින් දිගටම ප්‍රබල රාජ්‍යයන්හි පාර්ලිමේන්තු අමතා කළ කතා මේ වෙනතෙක් කිසිදු යුදමය ආධාරයක් ලබා නොදීමට එහෙම නැත්නම් මේ කොච්චර කතා කළා වුණත් අන්තිමේදී කිසිදු ලෝකේ රටක් බලවත් රාජ්‍යයක් යුද ආධාර ලබා දීමට තාම එකඟතාව පළ කළා නැහැ. ඊයේත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සෙලෙන්ස්කි ඉතාලි පාර්ලිමේන්තුවේ ඇමතුවා ඡායාරූප පළ වෙනවා. ඔහු හරි රැඩිකල් විප්ලවවාදී මිනිස්සු අතරට බැහැලා යුද්ධය අත්හරින්නේ නැති මිනිස්සු එක්ක ඉන්න එහෙම චරිතයක් විදිහට බටහිර මාධ්‍ය සහ බටහිර රාජතාන්ත්‍රිකයන් සෙලෙන්ස්කිව නිර්මාණය කරනවා. තවදුරටත් යුක්‍රේනයට ආයුධ සපයන්නේ නැහැ. කැනඩාව සෙලෙන්ස්කිට දැනුම් දෙනවා. රුසියාවේ පැනික් බයින් තත්ත්වය වෙනසැල්වල බාණ්ඩ හිඟයක් ඇති කරලා තියෙනවා. කෘත්‍රිම පරිණාමණය වන බුද්ධියකින් හෙබි වෛරස් සහිත සයිබර් ප්‍රහාරකයක් සඳහා රුසියන් හැකවරු සූදානමින් ඉන්නවා. ඒ නිසා ඒක ගැන ඇමරිකාව අනුතුරු අඟවලා තියෙනවා. හැබැයි මේ චෝදනා සම්බන්ධයෙන් තාම රුසියාව මොනවත් කියලා නැහැ. යුක්‍රේනයේ මරියපෝල් නගරයේ රුසියානු හමුදා යටතට පත් වී තිබෙනවා. මේ අතරතුරේ මරියපෝල් නගරය කියන්නේ ප්‍රධාන නගරය නොවන උනත් කිව් නගරය නොවන උනත් මේ මරියපෝල් නගරය උපක්‍රමික වශයෙන් වැදගත් මේක වරාය නගරයක්. මේ නගරය අත්පත් කරගත්තයින් පස්සේ කිව් නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවලට සැපයුම් පද්ධතිය අඩාල කරන්න රුසියාවට පුළුවන් වෙයි. ඒ නිසා තමයි රුසියාව කිව් නගරය අත්පත් කරගන්න බව පෙන්නලා මරියපෝල් නගරය අත්පත් කරගත්තේ කියලා අනෙක් පැත්තෙන් කතා වෙනවා. අල්ලාගත් ප්‍රදේශ සිවිල් වැසියන්
අල්ලාගත් ප්‍රදේශයේ සිවිල් වැසියන් රුසියාවට යවයි. රුසියානු හයිපර්සොනික් අවි නිසා බටහිරෝකයේ කැළඹිලා තියෙනවා. විනාඩි 15කින් ලන්ඩනයේ විනාශ කළ හැකි අවි රුසියාව සතු බව බුද්ධ්‍යංශ අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව මේ හයිපර්සොනික් එහෙම නැත්නම් ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගකින් ගමන් කරන හයිපර්සොනික් මිසයිල් පාවිච්චි කරලා රුසියාව පහුගිය සතියන්තෙදී එක තැනක යුක්‍රේන හමුදා 200ක් පමණ මිය ගියා මේ ප්‍රහාර නිසා. මේව කලින් කවුරුත් ලෝකේ දැකලා තිබුණේ නැහැ, දැනගෙන හිටියේ නැහැ. ඉස්සෙල්ලම තමයි ලෝකෙට එළිදරව් වුණේ. මේකත් එක්කම ලෝකයේ තිගැස්මට ලක් වෙලා තියෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවරට දැඩි අවදානමක් එල්ල වෙනවා කියලා කියනවා. මේ තත්ත්වයත් එක්ක හැබැයි අනික් පැත්තෙන් ගත්තම දෙන සමහර ප්‍රචාරවලට ප්‍රති උත්තර දෙන්නත් රුසියාව පටන් අරගෙන තියෙනවා. කිව් අගනුවර සුපිරි සාප්පු සංකීර්ණයට පහර දීම ගැන රුසියාව කරුණු පහදනවා. මොකද පහුගිය දවසක කරුණු පැහැදිලි කිරීමක් කළා කිව් නගරේ සුපිරි වෙළඳසැලකට එල්ලවෙච්ච ප්‍රහාර නිසා සිවිල් වැසියන්ට හානි සිදු වුණා කියලා. හැබැයි රුසියාව කියනවා අක්‍රීය තත්ත්වයේ පැවති සාප්පු සංකීර්ණය යුක්‍රේන හමුදාවේ අවි ගබඩාවක් විදිහට තමයි තිබුණේ. ඒක නිසා මේකට පහර දුන්නේ කියලා. ඒ වගේම යුක්‍රේන ජනාධිපතිගේ නම සෙලෙන්ස්කිගේ නම යෝජනා වුණා නොබෙල් සාමත්‍යාගය සඳහා. හැබැයි නොබෙල් සාමත්‍යාගෙන් ඒ ලයිස්ට්ුවෙන් එහෙම නැත්නම් නොමිනේෂන් ලිස්ට් එකෙන් රිජෙක්ට් වෙලා තියෙනවා, ඉවත් වෙලා තියෙනවා, ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මේකට හේතුව තමයි නම් යෝජනා කරනවා නම් යුක්‍රේන ජනාධිපතිවරයාගේ නම ඇතුළත් කිරීමට ජනවාරි 31 වෙනිදාට කලින් කටයුතු කළ යුතුව තිබුණා. එහෙම නොවෙච්ච නිසා තමයි නම ඉවත් කළේ කියලා යුක්‍රේන සමාවෙන්න මේ නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කරනවා. නම ඇතුළත් කරන්න ජනවාරි 31 වෙනිදාට කලින් මේක ඉදිරිපත් කරන්න තිබුණා. රුසියානු මිසයිල් ප්‍රහාරවලින් යුක්‍රේනයේ සුපිරි සාප්පු සංකීර්ණයේ වෙනසේ කියන පුවතට උත්තර ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අද කීර්ති වර්ණකුලසූරිය වාර්තා කරනවා යුක්‍රේන ආක්‍රමණය ගැන පෙබරවාරි 18 වෙනිදා බුද්ධි අංශ අනතුරුවෙන් වුවත් නේටෝ සංවිධානයේ ඒක තැකීමක් කරලා නැහැ. රුසියාව ගහනවා කියලා 18 වෙනිදා පෙබරවාරි මාසේ එළිදරව් කළා තිබුණා. හැබැයි නේටෝව ඒක ගණන් ගත්තේ නැහැ. මේ වෙනකොට ලෝකයේම පුටින් කියන ජනාධිපතිවරයා එහෙම නැත්නම් පුටින් කියන චරිතය පිළිබඳව කතා කරන්න පටන් අරගෙන තියෙනවා. සමහරුන්ට අනුව ඔහු දුෂ්ටයෙක්, ආක්‍රමණිකයෙක්, ම්ලේච්ඡයෙක්, තවත් සමහරුන්ට අනුව ඔහු වීරයෙක්. අද ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර ලිපියක් ලියනවා. ඔහු රුසියාවේ ඉගෙනගත්ත උසස් අධ්‍යාපනය හදාරපු කෙනෙක් විදිහට ඔහුගේ අත්දැකීම් එක්ක මහාචාර්යවරයා ලියනවා මුළු ලෝකම සලිත කරන පුටින් කවුද කියලා. මේ දිනවල මුළු ලෝකෙම අවධානය දිනාගත් පුද්ගලයෙක් විදිහට එක පැත්තකින් ගත්තහම බටහිර රටවල් වලට ඔහු කුරිරු ඒකාධිපති පාලකයෙක්, රුසියානු ජනතා බහුතරය ඔහු දකින්නේ රුසියාවේ ආරක්ෂාව වෙනුවෙන් නිර්භයව පෙනී සිටින ශක්තිමත් නායකයෙක් විදිහට. බහුතර රුසියානු ජනතාව විතරක් නෙවෙයි ලෝකයේ තවත් සමහර රටවල් මේ පුද්ගලයාව පෙනෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට නව යටත්විජිතවාදයට එරෙහිව නිර්භයව පෙනී සිටින නායකයෙක් විදිහට. පුටින් උපත ලබන්නේ 1952 ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා. පුටින්ගේ සීයා සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලාදිමිර් ලෙනින්ගේ සහ දෙවන සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ගේ අරක් කැමිය විදිහට සේවය කළා තියෙනවා. ඒ වගේම පුටින්ගේ තාත්තා දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී සෝවියට් රහස් ඔත්තු සේවය ඒ කාලේ හැඳින්වුවේ NKVD කියලා ඒකේ කටයුතු කළා තියෙනවා. ඊට පස්සේ 1970 දී ලිනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළු නීති උපාධිය ලබා ගන්නවා. 1975 දී පුටින් එහෙම වෙලා අර තාත්තා වැඩ කරපු සෝවියට් රහස් ඔත්තු සේවය ඊට පස්සේ නම වෙනස් වෙනවා KBG කියලා. ඒ සෝවියට් රහස් ඔත්තු සේවයේ රාජකාරී කරනවා මේ නායකයා. ඊළඟට 1994 මාර්තු මාසයේදී ශාන්ත පීටර්ස්බර්ග් උපනගරාධිපති ධූරයට පත්වීමෙන් තමයි මේ දේශපාලන ගමන ආරම්භ කරන. 2000 මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 53% ඡන්ද ප්‍රතිශතයක් ලැබමින් පුටින් රුසියානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. පුටින් මොකද කළේ? සෝවියට් සංගමය බිඳවැටීමෙන් පස්සේ ලෝකයේ බලතුලනය වෙනස් වුණා. ඇමරිකාව ලෝකයේ එකම සුපිරි බලධාරතාවට පත් වුණා. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පස්සේ රුසියාවේ ආර්ථිකය අන්තිමටම පිරිහුණා. ලෝකයේ තුල තිබිච්ච ස්ථානය දැවැන්ත පිරිහීමකට ලක් වෙන්න සිදු වුණා රුසියාවට. හැබැයි තමන්ගේ පාලන කාලය තුලදී එම තත්ත්වය වෙනස් කිරීමට රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සමත් වුණා. යටකී පරිදි පුටින්ගේ පාලන කාලය තුල රුසියාව දැවැන්ත ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත් අතර රුසියාව ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් 5 දෙනා අතර පත් කිරීමටද ඔහුගේ ඉලක්කය ඒක සාර්ථක වුණා. මෙන්න මේවා තමයි බලපාන්නේ ඇමරිකාව සෙලෙන්ස්කි වගේ විකට නළුවෙක් යුක්‍රේනයේ ජනාධිපතිවරයා පත් කිරීමේ පස්සේ ඊට පස්සේ එතන ඉඳලා නේටෝවේ සමාජිකත්වය දීලා
රුසියාව කුප්පවන්න සහ රුසියාව අවුස්සන්න බලපෑවේ මේ පසුබිම කියලා ඒ අනුව හිතා බලන්න පුළුවන්. මේ වෙද්දී දැන් ඊයේ අපි වාර්තා කළා චයිනා ඊස්ටර්න් ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය. තප්පර 95කදී අඩි 26000ක් ගුවනේ ඉඳලා පහත වැටිලා මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අද පුවත්පත වාර්තා කරනවා මේ පුවත චීනයේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ට අනුව යානය අවසන් වරට කිසිදු ගැටලුවක් නොමැතිව පියාසර කරද්දී එය අඩි 29100ක මට්ටමේ තිබිලා තියෙනවා. හැබැයි තප්පර 135ක කාලෙකදී අඩි 9075ක් දක්වා පහළට වැටිලා තියෙනවා. එහෙම වෙන්න විදියක් නැහැ. දැන් මේකත් එක්කම තව ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒ තමයි මේක බෝයින් යානයක්. බෝයින් යානා භාවිතයෙන් ඉවත් කරන්නේ මෙතන තවදුරටත් බෝයින් යානා භාවිතයට ගන්නෙ නැහැ කියලා රුසියාව සහ චීනය තීරණය කළා තියෙනවා. බෝයින් යානා තවදුරටත් ගන්නෙ නැහැ. රුසියාව සහ චීනය තීරණය කළා තියෙනවා. මොකද බෝයින් නිෂ්පාදනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ගැටලු එහෙම නැත්නම් මේවා අපිට මතු පිට පේන කතන්දර ඇතුලේ තව මොනවද තියෙනවද කියලා හෙට අනිද්දා වෙද්දී හෙලිදරව් වෙයි. හෙලිදරව් වෙයි කියලා කියන එකට ඒවා හෙලි වෙයි සහ සමහරලාට එහෙම හෙලි වුණාම හෙලු වෙයි කියලා ඔබට හිතේ. ඊළඟට අපරාධ ගැන කියපු නිසා මේක පැත්තකින් ගත්තාම ඒක අපරාධයක් එහෙම නැත්නම් යුද්ධ අපරාධයක් පැහැදිලිවම අපරාධයක් ගැන කිව්වන් පස්සේ පෙරේදා වෙච්ච ඛේදවාචකයක් ඊයේ වාර්තා කළා ඇමති ලොකුගේ රියදුරු ඝාතනය අද දිනේෂ් රූපසිංහ පිළියන්දල ඉඳලා සහ කහර්තුළුවේ එස් ජයසිංහ වාර්තා කරනවා අරුණ පුවත්පතට. එයාල එනකොට මම දරුවෝ එක්ක ගෙට දිව්වා. ආපසු එද්දි ගයාන්ටයි බාප්පටයි ගහලා රෝහලට අරන් ගිහින් මියගිය අයගේ බිරිඳ කියයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. සැකකරුවෝ 30 දෙනෙක් පැය 12න් ඇල්ලුවා. පොලිසිය කියනවා කඩුවක් පිහියක් හා පොල්ලකුත් හමු වෙයි. මේ සිද්ධිය පිළිබඳව වාර්තා කරනවා වගේම ඊයේ තවත් ඛේදනීය පොතක් වාර්තා වුණා. ඒ තමයි අවුරුදු 22ක් වන පෙම්වතිය මරලා ගඟට දාපු පෙම්වතා පිළිබඳව මට කේන්ති ගිහින් විනාඩි 7-8ක් බෙල්ල ඇමරිකගෙන හිටියා කියලා පෙම්වතිය මරා දැමූ පෙම්වතා පාපෝච්චාරණය කරයි කීර්ති මෙන්ඩිස් වාර්තා කරනවා. වාර්තාකරණය පිළිබඳව සමහරලාට ගැටලුවක් තියෙන්න පුළුවන්. මෙහෙම කේන්ති ගිහිල්ලා මේ විදිහට කරන්න තව කෙනෙක් පෙළඹෙයිද? එයයි මම අවුරුදු ගාණක් තිස්සේ හඳුනනවා. එයාලගේ ගෙදරිනුත් මට කැමැත්ත දීලා තිබුණා. ඒත් එයා වෙන සම්බන්ධකම් පවත්වාගෙන ගියා. ඒ නිසායි මෙහෙම කළේ කියලා මේ පෙම්වතා සඳහන් කරනවා. මිනිය වේරගොඩැල්ල හරියෙන් කැලණි ගඟට දැම්මා. පැමිණිල්ල දාන්න ගෙදර ඈත් එක්ක පොලිසියට ගිහින් කියලා වාර්තා කරනවා මේ පුවත. ඒ කියන්නේ මේ තරුණිය අතුරුදන් වූවා කියන පැමිණිල්ල පොලිසියට දාන්න මේ ඝාතකයා පවුලේ අයත් එක්ක ඒ තරුණියගේ ඝාතනයට ලක් වෙච්ච තරුණියගේ පවුලේ අයත් එක්ක පොලිසියටත් ගියා කියලායි වාර්තා කර සිටින්නේ. වාර්තා කිරීමේදී මේ වගකීම කොයි ආකාරයෙන්ද දරන්න ඕනේ කියලා හිතා බලන්න වෙනවා. මොකද මට කේන්ති ගිහින් විනාඩි 7-8ක් එහෙම කළා කියලා කිව්වන් පස්සේ ඒක තව කෙනෙක් පොළඹවන සාධකයක් බවට පත් නොවේයිද? බොහෝ වෙලාවට මේකේ තියෙන ආදීනව මාධ්‍ය හඳුනාගෙන තියෙනවා. ඒ නිසා පුවත්පත්වල අපි දකිනවා සුබවාදී ප්‍රවණතාවන් වාර්තා කරනදී සියදිවි හානි කර ගැනීම, ඝාතනයන් එහෙම වාර්තා කරද්දී වෙනස්කම් තියෙනවා. විශේෂයෙන්ම සියදිවි හානි කර ගැනීම වාර්තා කරද්දී ඊයේ පෙරේදා ඉඳලා අපි දකිනවා සුබවාදී වාර්තා කරනවා. ඒ කියන්නේ තව කෙනෙක්ට එහෙම පෙළඹවීමක් ඇති නොකරන පරිදි සහ එහෙම සියදිවි හානි කර ගන්නා පුද්ගලයන් ඒ කරන කටයුත්ත මිනිස්කමට නිගාවක් ලැජ්ජාවට කාරණයක් කියලා දැනවෙන පරිදි වාර්තා කරන්න මාධ්‍ය පෙළඹිලා තියෙනවා. ඒ නිසා මාධ්‍යවලට සම්මාන දුන්න එක වරදක් නැහැ. අද සිලෝන් ටුඩේ පුවත්පත සම්මාන පිට සම්මාන දිනයි කියලා තීරයක් පළ කරනවා මව්බිම පුවත්පත. දිල්හානී පළුගස්වැව, ඊට පස්සේ තමිනා රාසික්, දිලන්ති ජයමාන්න, ක්‍රීඩා වාර්තාකරු අංජන කල්හර කළුආරච්චි, ඊළඟට මාධ්‍යවේදිනී රන්මිනි ගුණසේකර, ඊට පස්සේ මෙත්මලි දිසානායක, ඩෙන්සිල් පීරිස් තරුණ මාධ්‍යවේදියා කුසලතා සම්මානය දිනනවා. ඒ වගේම මාධ්‍යවේදී රිසින්ද්‍රා මෙන්ඩිස්. මේ සියලුම දෙනාට අපේ ගෞරවයෙන් යුක්තව ඔවුන්ට සුබපතනවා. හේතුව තමයි අපි මේ පත්තර මේන්තුවේදී බොහොම සුව පහසුව පුටුවක වාඩි වෙලා ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ නිර්මාණශීලී වෑයම, ඔවුන්ගේ කැපවීම තමයි අපි මේ ප්‍රතිඵල මේ විදිහට ඉතාම පහසුවෙන් භුක්ති විඳින්නේ. ඒ වගේම ක්‍රිෂාන් කාර්යවසම් ඡායාරූප වාර්තා කරනවා ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලෙදී අරුණ පුවත්පතේ විශිෂ්ටයන් 7 දෙනෙකුත් ඇගීමට ලක් වෙච්ච බව. ඒ අනුව සමන් අබේසිරිවර්ධන, ඉන්ද්‍රජිත් සුබසිංහ, හර්ෂණි දිසානායක, සුරේකා සමරසේන, ප්‍රදීප් දඹරගේ, වජිර ලියනගේ, වෛද්‍යරමරාජ් සහ තලේ චෙල්වි කියන මාධ්‍යවේදීන් වේදිනියන්ට මේ ඡායාරූපය එක්කම අපි අරුණ විශිෂ්ටයන් සම්මාන 7ක් ලැබුවා. මුළු ගණන 10යි කියලා ඒ සියලු දෙනාට අපේ ගෞරවය පළ කරනවා. ඒ වගේම
ගුවන්විදුලි ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගීමක් පහුගියදා සිදු වුණා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන ලබපු මොහොතේ සතුට ලහිරු හර්ෂණ ඡායාරූපයක වාර්තා කරනවා. මේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මරදාන එල් ෆිල්ම්ස්ටන් රඟහලේදී පෙරේදා තිබුණා. ශ්‍රී ලංකේය ගුවන්විදුලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ ගුවන්විදුලි ශිල්පීන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණ පිරිනැමෙන ප්‍රතිභා ප්‍රණාම සම්මානය ලක්හඬ ගුවන්විදුලියේ නිර්මාතෘ ප්‍රවීණ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්නයන්ට ටෙලිවිෂන් සහ ශ්‍රව්‍ය තාක්ෂණය හැදෑරූ මෙරට පළමු ශ්‍රී ලාංකිකයා වගේම රූපවාහිනියක් ගුවන්විදුලි මාධ්‍ය විශේෂඥයෙක් වන TNL සභාපති ශාන් වික්‍රමසිංහ, ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලක, ගුවන්විදුලියේ හිටපු ඉංග්‍රීසි වැඩසටහන් නිෂ්පාදිකා මර්ල් වල්පොල මහත්මිය, ඊට පස්සේ ප්‍රවීණ නිවේදක SD ඩයරත්න කියන මහත්මීන් මේ විදියට ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම ප්‍රශස්තම රේඩියෝ නාට්‍ය ශිල්පියා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කළ ගුවන්විදුලි රංගමඩල නාට්‍යයේ රංගපාපු තාත්තගේ චරිතය රංගපාපු ලාල් සරත් කුමාර මහතා සහ ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනිය විදියට සම්මාන ලැබූ ගුවන්විදුලි රංගමඩලේ අක්කගේ චරිතය රංගපාපු නිලිකා මද්දුමගේ මහත්මිය සම්මාන ලැබපු අවස්ථාව ලහිරු හර්ෂණගේ ඡායාරූපවල පේන්න තියෙනවා. ඒ වගේම මේ ඡායාරූප අතරේ දැන් අපේ ගුවන්විදුලියේදී ඉන්න නළුවන් නිලියන් පිළිබඳව අමතක කරනවා. රූපවාහිනියේදී ටෙලිනාට්‍යයේ ඉන්න නළු නිලියන්, චිත්‍රපටයේ ඉන්න නළු නිලියන් මේ සියලු දෙනා ගැන අපි අත්පුඩි බල්ටි ගහලා කතා කරනවා. අත්පුඩි ගහලා බල්ටි ගහලා විසිල් ගහලා පිළිගන්නවා වගේම ගුවන්විදුලියේත් නළුවන් නිලියන් ඉන්නවා. ලාල් සරත් කුමාර කියලා කියන්නේ ඒ අනුව ගත්තම විශිෂ්ටතම ගුවන්විදුලි නළුවා. හඬ නළුවා මේ අවුරුද්දේ. නිලීකා මද්දුම කියලා කියන්නේ මේ අවුරුද්දේ ගුවන්විදුලියේ හොඳම නළුවා. අපුඩියක් ගහලා බල්ටියක් ගහලා එහෙම විසිල් කළා ඒ ප්‍රකාශය කරන්න වෙනවා. මොකද ගුවන්විදුලියෙන් තමයි අපි ඇත්තම ගත්තොත් මේ රසයේ උද්දීපනය ලැබුවේ. ඊළඟට එහෙම රසබර මතකයන් සහ හරබර දේවල් නැවත නැවත මතක් කරලා දෙන සහ අපිට සමහර වැඩසටහන් වලදී තොරතුරු හොයද්දී ඕනම වෙලාවක දුරකථන ඇමතුමක් දුන්නම අනේ හරි පුතේ ඔයා මේ වෙලාවේ ගන්නකෝ කියලා ඒ තොරතුරු ලබා දෙන නිර්ලෝභී වන කොස්ගස් කන්දියේ කොළු කැටය ගැන අද ලිපියක් පළවෙන මහින්ද ආර්යවංශ ඔහු සමග කරන සාකච්ඡාව මකරන්දේ ඔහු සිංහල සිනමාව පිළිබඳ අතැඹුලක්සේ දන්නා විශිෂ්ට මාධ්‍යවේදියෙක්. අපේ රටේ ජීවත් වූ බොහෝ දේශපාලනඥයන් ඔහුගේ ජීවන ගමන් මඟ තුල හමු වෙනවා. කොස්ගස් හන්දියෙන් ගමන් ගන්නා සෑම මොහොතකම අපට ඔහු සිහිපත් වෙනවා. ඒ කොස්ගස් හන්දිය ඔහුගේ ජීවන මන්තලාවේ තිමිරගේ වූ හේයින් AD රංජිත් කුමාර නම් වූ ඔහු හැදුණු බිම කොස්ගස් හන්දියයි. එහිදී ඔහුලද ජීවන අත්දැකීම් පාදක කොටගෙන කොස්ගස් හන්දියෙන් නොනවති අද කොස්ගස් හන්දියේ කොළු ගැටිය නමින් අලුත් මානයකින් සමාජ විවරණයක් කරන පොතක් තුරට වැඩීමට නියමිතයි. ඒක නිමිත්තෙන් තමයි මේ සාකච්ඡාව. ඒ අනුව මහින්ද ආර්යවංශ අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා රංජිත් කුමාර මහත්මයා. ඒ කාලේ දේශපාලනය හරිම සුන්දරයි. මගේ පියා AD එඩ්මන් මුද්‍රණාල හිමිකරුවෙක්. ඒ වගේම හොඳ එක්සත් ජාතික පාක්ෂිකයෙක්. හැබැයි මගේ බාප්පා ADJ මාතුපාල, මගේ මාමා ගුණරත්න රත්නායක ඒගොල්ලෝ හොඳ සමාජකාරයෝ. ඒ නිසා අපේ නිවසට මේ සිළුම දේශපාලනඥයන් එනවා. මගේ පියා නාට්‍යයක් කළා. ඒකේ නම කානිවල්. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රංගපාවේ අපේ රටේ පසුව ජනාධිපතිවරයෙක් වෙච්ච ආර් ප්‍රේමදාස මහත්මයා. ඒ මහත්මයා ඒ නාට්‍යයේ දෙමළ චරිතයක් රංගපෑවා. ඒකේ සංගීතය කළේ පසුව කොළඹ නගරාධිපතිවරයෙක් වගේම ඇමතිවරයෙකුත් වෙච්ච එම් වින්සන් පෙරේරා මහත්මයා. ඒ වගේම කලාව ගැන කිව්වන් පස්සේ සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිලියක් වන ස්වර්ණා මල්වාරච්චි අපි සමග එකට ඉගෙනුම ලබමින් එකට පාඩම් කරමින් කොස්ගස් හන්දියේ ජීවත් වූ සහෝදරියක්. සැඩසුලං වගේ චිත්‍රපටවල ප්‍රධාන නළුවා ප්‍රේමජයන් කොස්ගස් හන්දියේ ජීවත් වූ අය. ආර් මුත්තුසාමි මාස්ටර්, ස්වර්ණා කහවිට, එම්.යු. රාජ්, ඊට පස්සේ තබ්ලා රණරාජ, මොහොමඩ් කවුස් මාස්ටර්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා වගේ කලාකරුවන් රැසක් හිටියා. ඒ අනුව ගත්තම මේ කොස්ගස් හන්දිය කියලා කියන්නේ උපසංස්කෘතික කලාපයක් කියලා තමයි රංජිත් කුමාර මහත්මයා කරපු සාකච්ඡාවෙන් හෙළිදරව් වෙන්නේ. එහෙම උපසංස්කෘතියක් නිර්මාණය කරපු මිනිස්සු ඉන්නවා, කරන මිනිස්සු ඉන්නවා. ඒ නිර්මාණකරුවන්ට කෘතවේදීත්වය හැම විටම පළ කරන නිසායි ටිකක් වැඩි වෙලාව ගත්තේ ඒ සම්මාන ලැබපු උදවිය ගැන කතා කරන්න. AD රංජිත් කුමාර මහත්මයා එක්ක කතා කරද්දි කිව්වනේ ප්‍රේමදාස මහත්මයා ආර් ප්‍රේමදාස මහත්මයා වේදිකා නාට්‍යයක් රංගපෑවා කියලා, වේදිකා නාට්‍යයක චරිතයක් රංගපෑවා කියලා. මැද පෙරදිග රටවල් සජිත්ට තෙල් දෙන්න දැනටමත් පොරොන්දු වෙලාලු. එහෙ ඉන්නේ සජිත්ගේ බාප්පලද?
අංජනගේ කාටූන් එක. එහෙම නිකන් තෙල් දෙන්න බාප්පලද. උදේ විමලසිරි අද දිවයින පුවත්පතට අඳිනවා කාටූන් එකක්. ඊටාම නිර්මාණශීලී එක අකුරක්වත් නැහැ. හැබැයි කෙළවරේ තියෙන යන්තම් සාපෙල මැයි කියලා දැල්වෙන්නේ නැති විදුලි බුබුල බල්බ් එක ඒක කුප්පි ලාම්පුවක් බවට හැරිලා ඒ කුප්පි ලාම්පුව ඇතුලේ පාසල් දරුවා එල්ලලා තියෙනවා. එල්ලලා මරලා කියලායි පෙන්වන්නේ. එහෙම නැත්නම් සියදිවි හානි කිරීමකට ලක් වෙලා එහෙම නැත්නම් එල්ලලා මරලා තියෙනවා විදුලිය නැති තැනේදී සාමාන්‍ය පෙළ දරුවෝ. උදේ වෙමලසරගේ කාටූන් එක මේ. මරිස්පාලගේ කාටූන් එක තෝරගන්නේ එම්.ඩී. විරත්න නිර්මාණය කරන්නේ මව්බිම් පුවත්පතට. මහින්දානන්ද කියනවා අලුත් අවුරුද්දට සහල් සංචිත මුදාහරිනවලු. ආව් හොර ගෙඩියක් කිව්වෙවත් නැහැ. බඩු තියෙනවා කියලා. එහෙම කියද්දි මහින්දානන්ද ඇමතිලා ඊට පස්සේ බන්දුල ඇමතිතුමාලා මේ දවස්වල යාන්තම් බේරිලා ඉන්නවලු. එම්.ඩී. විරත්නට පේන හැටි. මොකද හැමෝම බාල්දි පෙරලන්නේ ඊට පස්සේ ගල් ගහන්නේ ගඩොල් වලින් ගහන්නේ රොන් සුම්බුම් විසි කරන්නේ බැසිල් ඇමතුමා දිහාට. ඒ නිසා අපි නම් බේරිලා කියලා බන්දුල ඇමතුමයි මහින්දානන්ද ඇමතුමයි හිතනවා ඇති. හැබැයි අනුරතේ නුවරට පේන විදියට නම් බන්දුල ඇමතුමාලා කබ්‍රාල් මහත්තයලා බලාගෙන ඉන්නවා කවුද මොකද්ද බලාගෙන ඉන්නේ බැසිල් ඇමතුමා ඉන්දියානු ණය කරගහගෙන එන හැටි. අප්පා දෙයියෝ දැක්කා වගේ ඉන්දියානු ණය කරගහගෙන යන දැක්කම. දවස් 14 විදුර අබේනායක වෙන තැනකට සිත යොමු කරනවා රටත් මෙතනට යොමු වෙනවා නම් හොඳයි. වටමේසෙන් පිට පැන්නට බොහෝ දෙන කට ඇරගෙනය බලයේ පැණි රසය ගැන රට කරවන්න ඉඩ දෙයි නම් බලයගෙන බැටකොටු උව කඩා ඇති ඉදිරියට පැන. විදුර අබේනායක මේ කියන්නේ අද වටමේසේ තියෙනවා සර්පාක්ෂික සමුළුව පැවැත්වෙනවා. ඇත්තටම අර්බුදයට විසඳුම හොයන්න ඕන නම් යෝජනාවක් හරි තියෙනවා නම් අඩුතරම මෙහිම අදහසක් හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. වටමේසෙන් පිටපැන්නට බොහෝ දෙනෙක් කට ඇරගෙන පැණි රසයේ බලාගෙන ඉන්නවා. වටමේසෙන් ඒ අය පිටපනිනවා. හැබැයි බලය දෙනවා කියලා කිව්වොත් රට කරවන්න ඉඩ දෙනවා නම් බැටකොටු කඩාගෙන එයි. රට කරවන්න එන්න උදවිය එහෙම වටමේසෙන් පිටපැන්නේ ඇයි කියන කාරණාව තමයි විදුර අබේනායක ප්‍රශ්න කරන්නේ. රට ගැන හිතන සහ රටම හිතන කාරණා ගැන අපි තවදුරටත් කතා කරමු. හෙට මුණ ගැහෙමු. ආයුබෝවන්.